පුතේ එහෙනම් ඔන්න අපි දෛශික පාඩම යටතේ තවත් අලුත් කොටසකට ප්‍රවිෂ්ඨ වෙන්න යන්නේ. හැබැයි මේ කොටස පටන් ගද්දී ඔයාලට මතක් කරන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. බොහෝ දරුවන්ට පුතේ මේ දෛශිකවල මෙතෙක් උගන්වපු කොටස් වලින් අවසානයේ අධ්‍යයනය කරපු කොටස. ඒ කියන්නේ අර රූප සටහන් භාවිතයෙන් සංකීර්ණ ගණන් හැදුවේ. ආන්ගේ ගැටලු පුතේ එකවරම තේරුම් ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මේ දෛශික පාඩමේ තියෙන ස්වභාවය. පැහැදිලිද? හැබැයි මම මේ දරුවන්ට නැවත නැවත මතක් කරන්නේ පුතේ ඔයාලගේ උත්සාහය අතාරින්න එපා. ඔයාලා එක දිගට වැඩ කටයුතු කරගෙන යන්න. පැහැදිලිද? එතකොට ඔයාලට අවසානයේ හදපු සංකීර්ණ ගානක් සමහරට තේරුම් ගන්න වාර 3ක්වත් තනියම හදන්න වෙයි. පැහැදිලිද? වාර 3ක්වත් තනියම හදන්න වෙයි. එතකොට අර හදපු ගණන්ම නැවත දෙතුන් වතාවක් හදද්දී ඔයාට ටික ටික තේරුම් යනවා මොකක්ද මේ දෛශිකවලදී වෙන්නේ කියලා. හැබැයි එහෙම කියන්න මම හේතුව තමයි පුතේ සරල ගැටලුවක් දෛශිකවලදී අපිට වාර පරීක්ෂණවලදී ඇහුවට උසස් පෙළ පේපර් එකේ අහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. දැන් උසස් පෙළ පේපර් එක අරඹය අපි ඉගෙන ගන්නකොට අපි ලැහැත්ති වෙලා යන්න ඕනේ පුතේ සංකීර්ණ ගැටලුවක් හදන්න. ඒ සංකීර්ණ ගැටලුවක් විසඳීමට ලැබෙන හැකියාව එකපාර වෙන දෙයක් නෙමෙයි. ඒකට අපිට ගොඩාක් වාර උත්සාහ කරන්න වෙනවා. ඒ නිසා දරුවනේ ඔයාලා ඒ දෛශිකවල අවසානට උගන්වපු ගණන් ටික නැවත නැවත හදන්න. නැවත නැවත හදද්දී ඔයාට ටිකෙන් ටික තේරුම් යනවා. දැන් පළවෙනි අවස්ථාවේ හදද්දී හරියට නොතේරුණ කොටස දෙවෙනි අවස්ථාවේ හදද්දී යම් ඒකිනුත් යම් කොටසක් තමයි ආයෙ තේරෙන්නේ. පැහැදිලිද? එහෙම හදද්දී අර ගානේදී මෙහෙම උනේ මේ නිසානේ. ඒක තමයි මේ ගානේදී මෙහෙම වෙන්නේ. ඔන්න ඔය විදිහට තේරුම් ගන්න පටන් ගන්නවා. හැබැයි ඒකට ඔයා තුල තියෙන්න ඕනේ මම නිරන්තරයෙන් කියන්නා වූ කැපවීම. පැහැදිලිද? ඊට අමතරව තවත් ඒ කොටස නොතේරුණු අය වෙනුවෙන් උදව්වක් විදිහට මම මෙන්න මේ අනුමාත්‍රිකාව යටතේ විශේෂ කාරණා ටික සාකච්ඡා කරලා ඉවර වෙලා අපි ආයේ සංකීර්ණ ගණන් ටිකක් හදමු. එහෙම සංකීර්ණ ගණන් ටිකක් හදද්දී ඔයාට නැවත උක තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. පැහැදිලිද? එහෙනම් ආශිර්වාද කරනවා පුතේ මෙන්න මේ ඒකකයේ යටතේ කියන දෙන සියලුම කාරණාත් ඔයාට තේරුම් ගන්න හැකියාව ලැබෙන්න කියලා. හරි. එන්නකෝ අනුමාත්‍රිකාවක් දුන්නා. මේ අනුමාත්‍රිකාව යටතේ පුතේ ඔයාලට මම සාමාන්‍ය විස්තරයකුත් දැන් ඔන්න සඳහන් කරලා තියෙනවා. පැහැදිලිද? බලන්නකෝ මේ විස්තරේ මොනවද තියෙන්නේ කියලා. පුතේ මෙතනදී අපි සාකච්ඡා කරන්න යන්නේ තලයන් දෙකක يعني එකම තලයක දිශා දෙකක් ඔස්සේ පවතින දෛශික පිළිබඳව. එකම දැන් මේක ගත්තොත් තලයක්. මේ තියෙන්නේ මෙන්න මේ තලයේ දිශා දෙකකට පවතින දෛශික පිළිබඳවයි අපි සාකච්ඡා කරන්න යන්නේ. පුතේ යම් තලයක් මත පවතින දෛශික අපි මේ මෙතනදී සාකච්ඡා කරනවා. පැහැදිලිද? එතකොට යම් තලයක් කිව්වහම අපිට වඩාත් හුරු පුරුදු පුතේ කාටිසියානු ඛණ්ඩාංග තලය නේද? ආන්ගේ තලයේ විදිහටම පුතේ අපි x අක්ෂයකුත් y අක්ෂයකුත් භාවිතයෙන් දිශා දෙකකට ඒ කියන්නේ එකිනෙකට ලම්බක දිශා දෙකකට පවතින දෛශික අනුබද්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි මෙතන තියෙන්නේ. හරි. යම් තාක් තේරෙන්නේ නැති පුතා සම්පූර්ණයෙන් මේක සටහන් පොතට එකතු කරගන්න. මේක සටහන් පොතට එකතු කරගෙන අපි තවත් විස්තර දෙනවා. මේ විස්තර වලින් පස්සේ පුතේ ගැටලු විසඳන්න යනවා. ඒ ගැටලු විසඳීමේදී ඔයාලා මෙතෙක් කල් හොයපු දෛශිකවල තිත්ගුණිතය කියන කොටසටත් ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න මෙන්න මේ කොටසෙන්ම තමයි. මේ විස්තර ටික ලියලා ඉවර වෙලා පුතේ අපි එන්න මේ බෝඩ් එකට සම්මතයක් ලෙස O x අක්ෂය හා O y අක්ෂවල අභිදිශාවලට පවතින ඒකක දෛශිකයන් පිළිවෙලින් I දෛශික සිම්පල් I දෛශික හා සිම්පල් J දෛශික යන සංකේත වලින් නිරූපණය කළයි. පුතේ අපි මෙන්න මේක ගමුකෝ O x y කියන අක්ෂයන් විදිහට. මෙන්න මේ අක්ෂයන් විදිහට මේක නිරූපණය කරාම මෙන්න මේ පැත්තට තියනවා නේද දෛශිකයන්? හරි. මේ දිශාවලට දෛශිකයන් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ දිශාවන් වලට දෛශිකයන් පවතින්න පුළුවන්.
මේ දිශාවලට පවතින දෛශිකයන් තමයි I දෛශික කියලා හඳුන්වන්නේ. හැබැයි මේ දිශාවට තියෙන දෛශිකයන් තමයි J දෛශිකයන් කියලා හඳුන්වන්නේ. දැන් පුතේ මෙතන ඉඳන් මම මොනවා හරි ඒකකයකින් දිගමනිනවා කියලා හිතන්නකෝ. මේ දිගමනිද්දී මම විශාලත්වයේ ඒකක එකක් තෝරගන්නවා. විශාලත්වයේ ඒකක කීයද තෝරගන්නේ? විශාලත්වයේ ඒකක එකක් තෝරගන්නවා. ආන්ගේ විශාලත්වය ඒකක එකක් තෝරගත්තාම විශාලත්වය ඒකක එකක් වෙන මේ දිශාවට පවතින දෛශිකයක් තමයි I දෛශිකය කියලා හඳුන්වන්නේ. එහෙනම් මේ පැත්තට මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් දැන් විශාලත්වයේ ඒකක දෙකක් නේද? එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන සමස්ත දෛශිකය කොච්චරක්ද? විශාලත්වයේ ඒකක දෙකයි. කොහෙටද පුතේ? I දෛශිකයේ දිශාවට. ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සමස්ත දෛශිකය පුතේ දෙකක් I දෛශිකය වෙනවා. පැහැදිලිද? හරි. මෙතන ගමු ඒකක 3ක්. දැන් එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සමස්ත දිග කොච්චරක්ද? ඒකක 3ක්. දිශාව කොහෙටද? I දෛශිකයේ දිශාව. ඒ නිසා O වල ඉඳන් මෙතෙන්ටම අපි මේක C කියලා දැම්මොත් OC දෛශිකය අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද එහෙනම්? 3ක් I දෛශික කියලා. 3 කියන ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ විශාලත්වය. I කියන දෛශිකයෙන් නිරූපණය වෙන්නේ මේ පැත්තට තියෙන ඒකක දෛශිකය. ඇයි ඒකක දෛශිකය කියන්නේ? විශාලත්වය එකක් වෙලා මේ දිශාවට පවතින දෛශිකය තමයි ඒකක දෛශිකය. පැහැදිලිද? ඒ වගේම එහෙනම් මේ දිශාවට අපි විශාලත්වයේ 10ක් ගත්තොත් ඒ දෛශිකය මොකද්ද? 10යි I දෛශිකය. පැහැදිලි? 10යි I දෛශිකය. හරි. ඔය පරිද්දෙන්ම පුතා මෙන්න මේ අභිදිශාවට තියෙන ඒකක දෛශිකය තමයි J දෛශික වෙන්නේ. ඒකක දෛශිකය කියන්නේ පුතේ විශාලත්වයේ ඒකක එකක් වෙන දෛශිකය. කාරණේ පැහැදිලිද? හරි. එහෙනම් දැන් මම මෙතන ඒකක එකක් තෝරගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය එතකොට කොහෙටද දිශාව? දිශාව මෙතන ඉඳන් මේ පැත්තට. මේකෙදි දිශාව මෙතන ඉඳන් මේ පැත්තට. එහෙනම් මෙතන ඉඳන් මෙහෙට තියෙන විශාලත්වයේ ඒකක එකක් වෙච්ච දෛශිකය තමයි පුතේ I දෛශිකය වෙන්නේ. ඔය පරිද්දෙන්ම පුතේ මෙතන ඒකක දෙකක් තෝරගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ට පවතින විශාලත්වයේ ඒකක දෙකක් වෙච්ච දෛශිකය දෙකක් J දෛශික වෙනවා. මෙතන ඒකක 3ක් තෝරගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ට විශාලත්වයේ ඒකක 3ක් වෙච්ච දෛශිකයේ පුතේ 3ක් J දෛශික වෙනවා. පැහැදිලිද? එතකොට අපිට ගණන් හදද්දි පුතේ මේ දිශා දෙකට විතරද දෙන්න පුළුවන් ගානක් නෑ. ඊට වැඩිය වෙනස් දිශාවලට දෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එහෙනම් මේ පැත්තට තෝරගත්තොත් මේ දිශාවට එහෙනම් මේ පැත්ත ඍණ I දෛශික පවතින පැත්ත. පැහැදිලිද? මේක එහෙනම් ඍණ I පැත්ත. එහෙනම් මේ පැත්ත තෝරගත්තොත් ඒක ඍණ J පැත්ත වෙනවා. ඒ දෛශිකයේ ප්‍රතිවිරුද්ධ වුණාම ඍණ වෙනවා කියලා අපි කතා කළානේ. පැහැදිලිද? හරි. දැන් මෙතෙන්ට එනකන් කාරණා අවබෝධ වුණා නම් මගේ දරුවන්ට පුතේ ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මේ I දෛශිකයේ භාවිතයෙන්ුත් මේ J දෛශිකයේ භාවිතයෙන්ුත් අපි මේ හරිය පිළිටනවා නම් ලක්ෂයක්. උදාහරණයකට A කියලා ලක්ෂයක්. O වල ඉඳන් Aට තියෙන දෛශිකය කොහොමද ප්‍රකාශ කරන්නේ? මේ පැත්තේ ලක්ෂයක් තියෙනවා නම් B කියලා. O වල ඉඳන් Bට තියෙන දෛශිකය කොහොමද ප්‍රකාශ කරන්නේ? තවත් ලක්ෂ තියෙනවා නම් ඕවා අර ඒකක දෛශිකයන් x අක්ෂය හා y අක්ෂය ඔස්සේ පවතින ඒ කියන්නේ I දෛශික හා J දෛශික භාවිතයෙන් ප්‍රකාශ කරන ආකාරය දැන් අධ්‍යයනය කරන්න පුළුවන්. පුතේ මේ සියල්ලම සටහනට එකතු කරගන්න, රූප සටහනක් ඇඳගන්න, ලියාගන්න, තවත් අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නම් සඳහන් කරගන්න. ඊළඟට අපිට මේකේ ගැටලු හදන කොටසට ප්‍රවිෂ්ඨ වෙන්න එතකොට පහසුවෙන්ම පුළුවන්. ඔන්න පුතේ අපි මේ රූප සටහන ඇඳා. පැහැදිලිද? ඒ රූප සටහන ඇඳලා මම විස්තරයක් දෙනවා. ඒ විස්තරෙත් රූප සටහන ඇඳලා ලියාගන්න. ලියාගෙන ඉවර වෙලා පුතේ මගේ පැහැදිලි කිරීම සම්පූර්ණයෙන් කරගන්න. හරි. OXY තලය මත පිහිටන P x, y ලක්ෂයක් ගත්තිට O මූල ලක්ෂයට සාපේක්ෂව එහි පිහිටුම් දෛශිකය සොයමු. ඔන්න වාක්‍යය. හරි.
පුතේ මම දැන් මේ xy තලය අතරමැද්දේ යම් තැනක තියෙන ලක්ෂයක් p කියලා ගත්තා. මේ p කියන ලක්ෂයේ ඛණ්ඩාංකයන් x, y විදිහට ගත්තා. හරිද? එතකොට පුතේ මට ඕන වෙනවා මේ ඕවල ඉඳන් p ට තියෙන දෛශිකය සොයන්න. මට මොකක්ද ඕන වෙන්නේ? ඕවල ඉඳන් p ට තියෙන දෛශිකය සොයන්න ඕන වෙනවා. ඒ කියන්නේ මේ OP දෛශිකය නේද සොයන්න ඕන වෙන්නේ. තවදුරටත් කිව්වොත් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය තමයි සොයන්න ඕනේ වෙන්නේ. හරි. පුතේ මට කියන්නකෝ මේ p ලක්ෂයේ ඛණ්ඩාංකයන් x, y ලෙස ප්‍රකාශ කිරීමේ තේරුම මොකද්ද? මේ අක්ෂයේ මත මෙතන ඛණ්ඩාංකය x කියන එකත් මේ අක්ෂයේ මත මෙතන ඛණ්ඩාංකය පුතේ y කියන එකත්. පැහැදිලිද? හරි. දැන් උදාහරණයකට මෙතන 3,5 වුණා කියලා හිතන්නකෝ. මේ ඛණ්ඩාංකය 3,5යි නම් ඒකේ තේරුම මෙතන ඛණ්ඩාංකය 3ක් කියන එකත් මෙතන ඛණ්ඩාංකය 5ක් කියන එකත්. කාරණේ පැහැදිලිද? හොඳටම තේරුණාද? එතකොට පුතේ දැන් මෙතන ඛණ්ඩාංකය 3යි නම් මේ පැත්තට ඒකක දෛශිකය මොකද්ද? i. ඒකක දෛශිකය කියන්නේ මොකද්ද? විශාලත්වය ඒකක එකක් වෙලා මේ පැත්තට තියෙන දෛශිකය. එතකොට මෙතන ඛණ්ඩාංකය 3යි නම් මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන දෛශිකය මොකද්ද? විශාලත්වය 3යි ඒකක දෛශිකයයි. ඒ නිසා 3ක් i දෛශික වෙනවා. කලින් කිව්වා. මෙතන ඛණ්ඩාංකය 5ක් කියලා ගත්තොත් මේ පැත්තට තියෙන ඒකක දෛශිකයේ j නිසා මේක එහෙනම් මොකක් වෙනවද? 5ක් j දෛශික වෙනවා. කාරණේ තේරුණාද? දැන් ඔය ඉලක්කම් අමතක කරලා පුතේ xy වලින් කතාවට එන්නකෝ. එහෙනම් මෙතන ඛණ්ඩාංකයේ x නම් මේ දිශාවට පවතින ඒකක දෛශිකයත් i නම් එහෙනම් මට කියන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය මොකක් වෙනවද? x i දෛශිකය වෙනවා. x i දෛශිකය වෙනවා. x කියන්නේ විශාලත්වය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විශාලත්වය y නම් මේ දිශාවට පවතින ඒකක දෛශිකයේ j නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය මොකක් වෙනවද පුතේ? y j දෛශිකය වෙනවා. පැහැදිලිද? y j දෛශිකය වෙනවා. කාරණා ටික නිරවුල්ද? පුතේ ඊළඟ එක. හරි. මම මේකට සංකේත දාගන්න මේ ලක්ෂය a මේ ලක්ෂය b කියලා. ඔන්න සංකේත දෙකකුත් දාගත්තා. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය yj දෛශිකය නම් ඒ දෛශිකයට හරියටම මේ දෛශිකය මොකක් වෙනවද පුතේ? සමාන්තරයි. විශාලත්වයෙන් සමානයි. එහෙනම් එකම දිශාවක් පවතින පරිදි මෙතන ඉඳන් මෙතෙන්ට පවතින දෛශිකයක් තෝරගත්තොත් ඒ දෛශිකයත් මොකක් වෙන්න ඕනද? yj දෛශිකයම වෙන්න ඕන. ඇයි ඒ? මෙන්න මේකේ විශාලත්වයට මේ රේඛාවේ විශාලත්වය සමානයි. එකම අභිදිශාවක් පවතිනවා සහ එකිනෙකට සමාන්තරයි. අවශ්‍යතා තුනම තෘප්ත කරනවා. ඒ නිසා පුතා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකයත් yj දෛශිකයම වෙනවා. කාරණා ටික තේරුණාද? දැන් අපි මේ පැහැදිලි කරපු සියල්ල භාවිතා කරලා පුතේ ඕවල ඉඳන් p ට තියෙන දෛශිකය හෙවත් OP දෛශිකය සොයන්නයි යන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඒකෙන් අපි ලබාගත්ත දැනුම සාරාංශගත කරමු. එන්න මෙහෙට. හරි. ඔන්න බලන්න අපි ඉගෙන ගත්තා ඕවල ඉඳන් A ට තියෙන දෛශිකය හරියටම සමානයි පුතේ x වතාවක් i දෛශික. ඕවල ඉඳන් B ට තියෙන දෛශිකය හරියටම සමානයි පුතේ y වතාවක් j දෛශික. මේකටම හරියටම සමාන වුණා A වල ඉඳන් P ට තියෙන දෛශිකය. ඒකත් එහෙනම් පුතේ y වතාවක් j දෛශික වුණා. කාරණා ටික පැහැදිලිනේ? හරි. දැන් මේ සියල්ලම භාවිතා කරලා පුතේ අපි OAP ත්‍රිකෝණයට මේවා ලියන්න පළවෙනි අවස්ථාව විතරක් නිසා දෛශික ආකලනය දාමු. OAP ත්‍රිකෝණයට දෛශික ආකලනය යෙදුවොත් පුතේ අපිට තේරුම් ගන්න පුළුවන් මෙතනදී කතා කරන OP දෛශිකය කියන P ලක්ෂයේ පිහිටුම් දෛශිකය කාට සාපේක්ෂවද? O ට සාපේක්ෂව සමානයි
OA දෛශිකය ධන AP දෛශිකයට. එහෙනම් OP දෛශිකය කියන එක හරියටම සමානයි පුතේ OA දෛශිකය කියන්නේ පුතේ XI දෛශිකය කියන එකත් AP දෛශිකය කියන්නේ පුතේ YJ දෛශිකය කියන එකත් අපිට ලබා ගන්න පුළුවන්. මේක සටහනට එකතු කරගන්න. මෙන්න අපිට මේකෙන් ලැබෙන අලුත් ප්‍රතිඵලය P ලක්ෂයේ ඛණ්ඩාංක x, y නම් P ලක්ෂයේ ඛණ්ඩාංක x, y නම් පුතේ P ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ O ට සාපේක්ෂව XI දෛශිකය ධන YJ දෛශිකය වෙනවා. එහෙනම් මේකෙන් අපි ලබා ගන්න නිගමනය මොකද්ද පුතේ? P ලක්ෂයේ ඛණ්ඩාංක x, y නම් P ලක්ෂයේ පිහිටුම් දෛශිකය අපිට හොයන්න පුළුවන් පුතේ XI දෛශිකය ධන YJ දෛශිකය කියලා. පැහැදිලිද? ඊළඟට අපි කියලා දෙන්න යනවා පුතේ මේ OP දෛශිකයේ මාපාංකය හොයන්නේ කොහොමද කියලා. මොකද්ද මේ මාපාංකය කියන එකේ තේරුම පුතේ? OP දෛශිකයේ විශාලත්වය විතරක් හොයන්නේ කොහොමද කියන එක. තේරුණාද? එන්නකො මුල් රූප සටහනට පුතේ. මෙන්න පුතේ මුල් රූප සටහන. මේ මුල් රූප සටහනේ එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට XI දෛශිකය වුණා, මෙතන ඉඳන් මෙතෙන්ට YJ දෛශිකය වුණා. මේක පුතේ එහෙනම් XI දෛශිකය ධන YJ දෛශිකය වුණා. තවදුරටත් පැහැදිලි කරොත් මේ ලක්ෂයේ ඛණ්ඩාංක x, y ඌ බැවින් මෙන්න මේ දෛශිකය XI දෛශිකය ධන YJ දෛශිකය වුණා. දැන් අපි අධ්‍යයනය කරන්නේ OP දෛශිකයේ මාපාංකය පිළිබඳව. OP දෛශිකයේ මාපාංකය කියන්නේ OP දෛශිකයේ විශාලත්වය පිළිබඳව. OP දෛශිකය මේක නම් පුතේ මට මේ දෛශිකයේ විශාලත්වය හොයන්න ඕනේ. මේ දෛශිකයේ විශාලත්වය හොයන්න පුළුවන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මනම් මේ රේඛාවේ දිගින් තමා මේ දෛශිකයේ විශාලත්වය නිරූපණය වෙන්නේ. එහෙනම් මේ රේඛාවේ දිග මට ලබා ගන්න පුළුවන් x වර්ගය ධන y වර්ගයේ වර්ග මූලය කියලා. ලියාගමු සටහනට මෙන්න මේ විදිහට. OP දෛශිකයේ මාපාංකය කියන්නේ OP රේඛාවේ දිග පුතා. OP රේඛාවේ දිග හොයන්න පුළුවන් x වර්ගයේ ධන y වර්ගයේ වර්ග මූලය වන විදිහට. එහෙනම් බලන්න x වර්ගය කියන පදය මෙතෙන්ට ආවේ i කියන දෛශිකයට බැඳිලා තියෙන පදයේ විදිහට. y කියන පදය මෙතෙන්ට ආවේ පුතේ j කියන දෛශිකයට බැඳිලා තියෙන පදයේ විදිහට. එහෙනම් මේ ආකාරයට පුතේ P ලක්ෂයේ පිහිටුම් දෛශිකයත් OP දෛශිකයේ විශාලත්වයේ හෙවත් OP දෛශිකයේ මාපාංකය සොයන්නත් පුළුවන්. මේ ටික නම් නිරවුල්ම තියෙන්න ඕන පුතා. මේකෙන් තමයි මේ අලුත් අනුමාත්‍රිකාවේ ආරම්භයේ සනිටුහන් වෙන්නේ. ඔන්න පුතේ එහෙනම් අපි අලුත් රූප සටහනක් ඇඳා. මේ අලුත් රූප සටහනේ පුතා O කියන ලක්ෂය තමයි මෙතන. එහෙනම් සුපුරුදු විදිහට x අක්ෂය මෙහෙක, x අක්ෂයේ ඔස්සේ පවතින ඒකක දෛශිකය i. මේක තමයි පුතේ y අක්ෂය ඔස්සේ පවතින ඒකක දෛශිකය j. මේක තමයි කාරණය. පැහැදිලිද? මේ සියල්ලම තේරුම් අරගෙන ඉවර වෙලා අපි බලමු මේ O ට සාපේක්ෂව A ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ හෙවත් OA දෛශිකය සොයන්න. O ට සාපේක්ෂව B ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ වෙන OB දෛශිකය සොයන්න. O ට සාපේක්ෂව C ලක්ෂයේ පිහිටුම් දෛශිකය වන OC දෛශිකය සොයන්න. කාරණා ටික තේරුණාද? හරි. ඔන්න දැන් පුතේ එහෙනම් A ලක්ෂයේ ඛණ්ඩාංක දන්නවා මොකක් කියලාද? 1,2 කියලා. එහෙනම් කලින් අධ්‍යයනය කරපු සියල්ලම භාවිතයෙන් OA දෛශිකය අපිට හොයන්න පුළුවන්. 1ක් I දෛශික ධන 2ක් J දෛශික කියලා. එතකොට දෛශික නිසානේ මේ යටින් ඉරක් අඳින්නේ. ඒවා දන්නවා. 1ක් I දෛශික කියන එක I දෛශික කියලාම ලියන්න පුළුවන්. මේක 2ක් J දෛශිකම වෙනවා. ඊළඟට අපිට එහෙනම් OA දෛශිකයේ විශාලත්වයේ හෙවත් OA දෛශිකයේ මාපාංකය සොයන්න පුළුවන්. OA දෛශිකයේ විශාලත්වයේ හෙවත් OA දෛශිකයේ මාපාංකය සොයන්න පුළුවන්.
එතකොට මේ OA දෛශිකයේ මාපාංකය සොයන්නේ කොහොමද පුතේ? අපි කිව්වා iට බැඳිලා තියෙන පදේ වර්ග කරපන්, jට බැඳිලා තියෙන පදේ වර්ග කරපන්, වර්ගමූලය ගනින්. ඕක තමයි පුතේ OA දෛශිකයේ මාපාංකය හෙවත් OA රේඛාවේ දිග වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මෙතනින් හොයාගත්ත O වල ඉඳන් Aට තියෙන දෛශිකය ලියන හැටි ඒක ලිව්වේ පුතා I දෛශික හා J දෛශික ඇසුරින්. මේකෙන් ලිව්වා මෙතන ඉඳන් මෙතෙන්ට පවතින OA රේඛාවේ දිග සම්බන්ධ ප්‍රකාශනය. කාරණේ පැහැදිලිද? හොඳටම තේරුණාද? හරි. ඔය විදිහටම එන්නකො පුතා මෙහෙට B ලක්ෂය. B ලක්ෂය කියන්නේ පුතේ ඍණ 2,5 කියන එක. B ලක්ෂය කියන්නේ මොකද්ද? ඍණ 2,5. එහෙනම් O වල ඉඳන් B ට තියෙන දෛශිකයේ හෙවත් OB දෛශිකය අපිට ප්‍රකාශ කරන්න පුළුවන්නේ. කොහොමද පුතේ OB දෛශිකය ප්‍රකාශ කරන්නේ? x කණ්ඩාංකය ඍණ 2යි. එහෙනම් ඒක ඍණ 2ක් I ධන 5ක් J වෙනවා. මතකද ඔයාලට මම කියලා දුන්නා දිශාව මාරු වෙන නිසා තමයි ඍණ උනේ. පැහැදිලිද? මේක මම රූප සටහනිනුත් ආය පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ඊළඟ අවස්ථාවේ OB දෛශිකයේ මාපාංකය ලියන්න පුළුවන්. මොකද්ද ලියන්න පුළුවන් OB දෛශිකයේ මාපාංකය? මොකද්ද OB දෛශිකයේ මාපාංකය කියන්නේ? එහෙනම් x වල සංගුණකයේ වර්ගය කියන්නේ ඍණ 2 වර්ගය. ඒක ධන 2 වර්ගය කියලා ලිව්වට ප්‍රශ්නෙකුත් නැහැ. 5 වර්ගයේ වර්ග මූලය මේකෙන් එනවා පුතේ මූල 29ක් කියලා. තේරුණාද? හරි. නමුත් මේ OB දෛශිකයට මේ පිළිතුර ලැබුණ හැටිත් OB දෛශිකයේ මාපාංකයට මෙයා ලැබුණ හැටිත් මම රූප සටහනින් පැහැදිලි කරන්නත් උත්සාහ කරනවා. ඔය පරිදිම පුතේ අපි C ලක්ෂයේ ඛණ්ඩාංක දන්නවා නේද පුතේ 2,8යි කියලා. එහෙනම් මේක භාවිතෙන් OC දෛශිකය ප්‍රකාශ කරන්නකො. OC දෛශිකය කියන්නේ මොකක්ද එහෙනම්? 2යි I දෛශික ධන ඍණ 8ක් J දෛශික. ඒ නිසා ඔය පරිද්දෙන්ම ලැබෙනවා. ඊළඟ කාරණය OC දෛශිකයේ මාපාංකය කොහොමද එන්නේ? 2 වර්ගය ධන ඍණ 8 වර්ගයේ වර්ගමූලය වෙනවා. මේක සුළු කරලා උත්තරයක් ගන්න පුළුවන්. පැහැදිලිද? මේක සුළු කරලා උත්තරයක් ගන්නත් පුළුවන්. හරි. නමුත් පුතේ මම දැන් කියලා දෙන්න යන්නේ මෙන්න මේ OC දෛශිකය ලැබුණ විදියත් OB දෛශිකය ලැබුණ විදියත් තවත් ඔයාලට තේරුම් ගන්න එන්න මුල් රූපේට. පුතේ මුල් රූපේට ආපුවම මුල් රූපේට අදාළව මම මේ පරිදි ත්‍රිකෝණයක් මේ පැත්තට මේ පරිදි ත්‍රිකෝණයක් ඇන්දොත් මෙතන ඛණ්ඩාංකය ඍණ 2යි. මෙතන ඛණ්ඩාංකය 5යි. දැන් මේ පැත්තට පවතින ඒකක දෛශිකයේ J නිසා එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට පවතින දෛශිකයේ 5යි J වෙනවා. එහෙනම් මේ දෛශිකයත් 5යි J දෛශිකයම තමයි. පුතේ මෙතන ඛණ්ඩාංකය ඍණ 2යි නම් මට කියන්නකෝ මේ රේඛාවේ විශාලත්වය කොච්චරද? මේ රේඛාවේ විශාලත්වය ඍණ 2ක් නෙමෙයි මේ රේඛාවේ විශාලත්වය ධන 2ක්. අයි විශාලත්වයක් නේක. මේ රේඛාවේ විශාලත්වය ධන 2ක්. හැබැයි මෙතනින් මෙහාට තියෙන ඒකක දෛශිකය ඍණ I දෛශිකය වෙනවා. ඇයි මේ පැත්තට I දෛශිකය නම් මෙතනින් එහා පැත්තට ඍණ I දෛශිකය. මේ රේඛාවේ විශාලත්වය ධන 2යි. ඒ නිසා මෙතනින් ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය 2 වතාවක් ඍණ I දෛශිකය. ඒ කියන්නේ ඍණ 2ක් I දෛශිකය වෙනවා. ඒකම තමයි මෙතන ඛණ්ඩාංකය ඍණ 2ක් නිසා මෙතනින් ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය ඍණ 2ක් I දෛශිකය වුනේ. දැන් මේ ත්‍රිකෝණයට දෛශික ආකලන නියමය දැම්මම ඍණ 2ක් I දෛන 5ක් J වලින් OB දෛශිකය ලැබෙනවා. OB දෛශිකයේ මාපාංකය කියන්නේ මේ රේඛාවේ දිග. මේ රේඛාවේ දිග ලැබෙනවා මේකට පයිතගරස් ප්‍රමේය දැම්මම 2 වර්ගයේ ධන 5 වර්ගයේ වර්ගමූලය කියලා. කාරණේ පැහැදිලිද? ඔන්න හොඳට තේරුම් ගන්න පුතේ මේ වගේ තලයක් භාවිතා කරලා ඒ තලයේ පවතින ඒකක දෛශිකයන් වන I දෛශික හා J දෛශික භාවිතා කරලා ඕනෑම ලක්ෂයක පිහිටුම් දෛශිකයත් ඒ දෛශිකයේ විශාලත්වයත් ප්‍රකාශ කිරීම දැන් අපි අධ්‍යයනය කරලා අවසන්. ඔන්න පුතේ අපි එහෙනම් තවත් ගානක් හදන්න යන්නේ. ගාන ලියාගෙන මේ ගානේ තවත් අලුත් කොටස් දෙකක් තියෙනවා.
ඒ අලුත් කොටස් දෙක මම මෙතනදී පැහැදිලි කරනවා. ඔයාලට මතකද මම මේ පාඩමේ ආරම්භයේදී කිව්වා ඒකක දෛශිකයන් පිළිබඳ වඩාත් වැඩි විස්තරයක් මේ පාඩමේ අතරමැද්දේදී හම්බ වෙනවා කියලා. මේ මෙතනදිත් මම ඒකක දෛශිකයන් පිළිබඳව වඩාත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. මොකක්ද ගාන? කැපිටල් M කියන ලක්ෂයක ඛණ්ඩාංකය පුතේ 3.1 වෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට කියනවා OM දෛශිකය ලියන්න කියලා. OM දෛශිකයේ විශාලත්වය හෙවත් OM දෛශිකයේ මාපාංකය සඳහන් කරන්න කියනවා. ඊට අමතරව අලුත් කොටස් දෙක මෙන්න. OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකයේ සොයන්නත් ඕනේ. මොකද්ද? OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකයේ සොයන්නත් ඕනේ. ඊළඟ එක OM දෛශිකයේ දිශාවට පවතින විශාලත්වය ඒකක 6ක් පිච්චි දෛශිකයේ හොයන්නත් ඕනේ. කාරණා ටික පැහැදිලිද? එහෙනම් ගානේ කොටස් 4යි පුතේ. ගානේ කොටස් 4 ලියා ගන්න. ලියාගෙන අපි ඊට පස්සේ මේ කාරණාව තව දුරටත් සාකච්ඡා කරමු. හරි. එන්නකො මෙන්න රූපයත් ඇඳා. පුතේ මේක තමයි එහෙනම් x අක්ෂය මේ පැත්තට තියෙන ඒකක දෛශිකයේ i දෛශික වෙනවා. මේක තමයි y අක්ෂය මේ පැත්තට තියෙන ඒකක දෛශිකය j දෛශික වෙනවා. කාරණා ටික පැහැදිලි. හරි. m කියන්නේ පුතේ 3.1. එහෙනම් මම මෙතන m කියන ලක්ෂය ගත්තොත් 3.1යි. එහෙනම් මේක තමයි m ලක්ෂය. හරිද? ඔන්න ඇඳගත්තා. මෙතන ඛණ්ඩාංකයේ 3යි. මේව නම් ඕන වෙන්නේ නැහැ. මෙතන ඛණ්ඩාංකයේ ඍණ 1යි. ඔන්න ඔය පරිද්දෙන් අපිට ලියා ගන්න පුළුවන්. හරි. දැන් අපි දන්න ශිල්ප දාලා මේක තමයි O. අපි දන්න ශිල්ප දාලා OM දෛශිකයේ සොයන්නකෝ. OM දෛශිකයේ හොයන්න පුළුවන් රූප සටහනක් ඕනේ නැහැ. M ලක්ෂයේ ඛණ්ඩාංක 3.1යි. එහෙනම් මේක භාවිතයෙන් පුතේ OM දෛශිකයේ සොයන්න පුළුවන් 3ක් I දෛශික ධන ඍණ 1ක් J දෛශික. ඒ කියන්නේ ඍණ J දෛශික. මේක භාවිතා කරලා OM දෛශිකයේ මාපාංකය සොයන්න පුළුවන්. ඒ කියන්නේ OM රේඛාවේ දිග හොයන්න පුළුවන්. Iට බැඳිලා තියෙන්නේ 3යි 3ේ වර්ගය. Jට බැඳිලා තියෙන්නේ ඍණ 1යි ඍණ 1ේ වර්ගය. ඒ කියන්නේ 1යි. මේක සුළු කරාම පුතේ මූල 10ක් කියලා එනවා. පැහැදිලිද? මූල 10ක් කියලා එනවා. මේ මූල 10ක් කියන එක පුතේ ඒකක 3ට වඩා වැඩි. ඇයි? වර්ගමූල 9 තමයි 3ක් වෙන්නේ. ඊළඟට ඒකක 4ට වඩා අඩුයි. ඇයි? වර්ගමූල 16 තමයි 4 වෙන්නේ. එහෙනම් වර්ගමූල 9ත් වර්ගමූල 16ත් අතර වර්ගමූල 10 පැවතීම හේතුවෙන් මේකේ ඇත්තම විශාලත්වය අපිට දැනෙන විශාලත්වයේ 3ට වඩා වැඩි. හැබැයි පුතේ 4ට වඩා අඩුයි. හරි. ඔන්න පළවෙනි කොටස සහ දෙවෙනි කොටස හොයලා ඉවරයි. පළවෙනි කොටසෙන් කියන්නේ පුතේ ඕවල ඉඳන් M තියෙන දෛශිකය පිළිබඳව. දෙවෙනි කොටසෙන් කියන්නේ OM රේඛාවේ දිග පිළිබඳව. කාරණා ටික තේරුණාද? හරි. ඊළඟට ගානේ තුන්වෙනි කොටසට යනවා. OM දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකයේ සොයන්න කියලායි කියන්නේ. මොකක් දිශාවට පවතිනද? එහෙනම් කතුවරයා අපිට කියනවා පුතේ OM දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකයේ සොයන්න කියලා. හරි. දැන් අපිට මෙන්න මේ පැත්තට වෙන ඒකක දෛශිකය මොකද්ද? I දෛශිකය. එහෙනම් මෙතන විශාලත්වයේ ඒකක 3ක් නිසා මේ දෛශිකය මොකද්ද? 3ක් I දෛශිකය වුණා. එතකොට මේ දෛශිකය 3ක් I දෛශිකය උනේ ඇයි පුතේ? මේ රේඛාවේ විශාලත්වය වැඩි කරා මේ රේඛාවේ දිශාවට පවතින ඒකක දෛශිකයෙන්. මේක ඍණ 1ක් J දෛශික හෙවත් එක වතාවක් ඍණ J දෛශික උනේ කොහොමද? මේ රේඛාවේ විශාලත්වය වැඩි වුණා ඒ පැත්තට තියෙන ඒකක දෛශිකයෙන්. පැහැදිලිද? හරි. ඔය විදිහටම අපිට ගානේ තුන්වෙනි කොටසේ වුණා අහනවා OM දිශාවට වන ඒකක දෛශිකයේ හොයන්න කියලා. හරි. මේ බලන්න. පුතේ ඔන්න O මෙතන M මෙතන ඔය විදිහට ගන්න.
එහෙනම් දැන් මේ OM දෛශිකය මොකක්ද? OM දෛශිකය කියන එක සමානයි 3ක් I දෛශික ඍණ J දෛශික. මොකද්ද OM දෛශිකයේ මාපාංකය කියන්නේ? මූල 10යි. එහෙනම් මට කියන්නේ මේ දෛශිකය තමා මේකෙන් නිරූපණය වෙන්නේ පුතා. මේ රේඛාවේ දිග තමා මූල 10ක් වෙන්නේ. පැහැදිලිද? එතකොට මට ඕනේ තෝරගන්න මෙන්න මේ හරියේ ලක්ෂයක් n කියලා. හැබැයි මෙන්න මේ කොටසේ විශාලත්වය ඒකක එකක් වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේ කොටසේ විශාලත්වය ඒකක එකක් නම් ඒකට අපිට කියන්න පුළුවන් ON දෛශිකය හෙවත් මොකද්ද? OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය කියලා. ඇයි OM දෛශිකයේ දිශාවට පවතින කිව්වම මේ පැත්තට තියනවා කියන එක අර්ථ ගැන්වෙනවා. OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය කිව්වම විශාලත්වයේ ඒකක එකක් වෙනවා කියන එක අර්ථ ගැන්වෙනවා. පැහැදිලිද? හරි. එන්නකො මෙතෙන්ට. දැන් අපි පැහැදිලි කළා මතකද පුතේ මෙතනදී දැන් O මෙතන නම් මෙතන ඒකක 3ක් නම් මේ දෛශිකය මොකද්ද? 3ක් I දෛශිකය. දැන් මට මෙන්න මෙතන ඒකක එකක් වෙච්ච දෛශිකයක් තෝරගන්න ඕනේ නම් ඒකේ දිශාව නිරූපණය කරන්නේ කවුද? I වලින් නේද? එහෙනම් මේකේ විශාලත්වයේ ඒකක එකක් නම් මට මේ දෛශිකය හොයන්න ලේසියෙන්ම කරන්න ඕන වෙන්නේ මොකද්ද? මේ 3ක් I දෛශිකය කියන එක 3ෙන් බෙදුවා නම් හරි. 3ක් I දෛශිකය කියන එක කීයෙන් බෙදුවා නම් හරිද? 3ෙන් බෙදුවා නම් හරි. එතකොට I දෛශිකයෙන් නිරූපණය වන දිශාව වෙනස් වෙන්නේ නැහැනේ. බෙදෙන්නේ එතකොට මේ ඉලක්කමනේ. ඉලක්කම බෙදුව ගමන් මේ ඉලක්කම් දෙක සුළු වෙලා ලැබෙන උත්තරේ 1යි. ඉලක්කම් දෙක සුළු වෙලා ලැබෙන උත්තරේ කීයද? 1යි. එහෙනම් ඔය විදිහටම 3ක් I දෛශිකයේ දිශාවට තියෙන ඒකක දෛශිකය හොයන්න ඕනේ නම් මොකද්ද කළේ? 3ක් I දෛශිකය කියන එක බෙදුවා 3ක් I දෛශිකයේ මාපාංකය. මාපාංකයෙන් කියන්නේ විශාලත්වයෙන්. ඒ කියන්නේ 3ෙන්. ඒ වගේ දෙයක් නේද අපි මෙතනදි කළේ? පැහැදිලිද? ඒ නිසා පුතේ අපිට OM දෛශිකයේ දිශාවට පවතින OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය නම් ON දෛශිකය කියන්නේ ON දෛශිකය හොයන්න කරන්න ඕනේ. OM දෛශිකය බෙදන්න ඕනේ කාගෙන්ද? 3ක් I දෛශිකයේ බෙදුවේ 3ක් I දෛශිකයේ මාපාංකයෙන්. ඒ වගේම OM දෛශිකය බෙදන්න ඕනේ OM දෛශිකයේ මාපාංකයෙන්. එතකොට තමා ලැබෙන්නේ OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය. එහෙනම් අපි හොයමු පුතේ OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය. එහෙනම් දැන් අපි හොයනවා පුතේ OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය. OM දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය ON දෛශිකය නම් ඒක ගන්න පුළුවන් OM දෛශිකය බෙදන්න ඕනේ OM දෛශිකයේ විශාලත්වය. පැහැදිලිද? හරි නිකමට හිතන්නකො එහෙනම් මේක මොකක් හෝ දෛශිකයක්නේ. ඒ දෛශිකයේ ඒ රේඛාවේ දිගින් බෙදුවම අපිට ලැබෙන උත්තරේ විශාලත්වය ඒකක 1යි. හැබැයි දිශාව නිරූපණය වෙන්නේ මේ පැත්තට. ඒක සරලව තේරුම් ගන්න පුළුවන් මෙහෙම. 3ක් I දෛශිකය 3ෙන් බෙදුවම අපිට ලැබෙන්නේ මොකද්ද පුතේ? මේ දෙන්න සුළු වුණාම විශාලත්වයේ ඒකක 1ක් කියන එක ලැබෙනවා. එලෙසම දිශාව I දෛශිකයේ පැත්තට කියලා එනවා. පැහැදිලිද? මේකත් පුතේ මේ විදිහට බෙදුවම දිශාව මේ පැත්තට කියලා එනවා. හැබැයි සුළු කරාම විශාලත්වයේ ඒකක 1ක් කියලා එනවා. හා බෙදන්නකෝ. OM දෛශිකය කියන්නේ මොකද්ද පුතේ? 3ක් I දෛශිකය ඍණ J දෛශිකය බෙදන්න ඕනේ විශාලත්වයේ මූල 10යි. තව දුරටත් සුළු කර හැකි 3 බෙදීම මූල 10 වතාවක් I දෛශික ඍණ 1 බෙදීම මූල 10 වතාවක් J දෛශික කියලා.
මේක සඳහන් කරගන්න පුතේ මම මේක තවදුරටත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් පුතේ ඔන්න අපි හොයාගත්තා OM දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකය තමයි ON දෛශිකය කියලා ගත්තේ. එතකොට මතක තියාගන්න දේ මොකක්ද? යම් දෛශිකයක් දිශාවට පවතින ඒකක දෛශිකයේ සොයන්න ඕනේ නම් යම් දෛශිකයක් දිශාවට පවතින ඒකක දෛශිකයේ සොයන්න ඕනේ නම් අපි කලේ පුතේ එම දෛශිකය බෙදුවා එම දෛශිකයේ මාපාංකයෙන්. ඒක සිද්ධාන්තයක් විදිහට මතක තියාගන්න. යම් දෛශිකයක් දිශාවට පවතින ඒකක දෛශිකයේ සොයන්න ඕන නම් එම දෛශිකය බෙදන්න ඕනේ එම දෛශිකයේ මාපාංකය. එතකොට සුළු කරාම මේක නේද අපිට ලැබෙන්නේ. හරි. ඔයාට දැන් ලැබුණා නේද පුතේ එන්න මෙහෙට ON දෛශිකය සමානයි කියලා මොකක්ද 3 බෙදීම මූල 10ක් I දෛශික ඍණ 1 බෙදීම මූල 10ක් J දෛශික කියලා. හරි. එතකොට ඔයාට ඕනේ නම් මේ ON දෛශිකයේ මාපාංකය හොයලා බලන්නකෝ. ON දෛශිකයේ මාපාංකය කියන්නේ මොකක්ද එතකොට පුතේ? ON දෛශිකයේ විශාලත්වය. කොහොමද හොයන්නේ? I බැඳිලා තියෙන පදේ වර්ග කරා. ඒ කියන්නේ 3 බෙදීම මූල 10 වර්ග කරා. ඒකට එකතු කරනවා මෙයාගේ වර්ගය. ඍණ වැඩක් නැහැ අපිට 1 බෙදීම මූල 10 වර්ගය. දැන් මේක වර්ගමූලය ගත්තොත් අපිට ON දෛශිකයේ මාපාංකය සොයන්න පුළුවන්. සුළු කරන්න. මෙතනින් එනවා මොකද්ද? 9 බෙදීම 10යි. ධන 1 බෙදීම 10 වර්ගමූලය. මේක සුළු කරාම පුතේ උත්තරේ 1යි කියලා එනවා. පැහැදිලිද? දැන් තේරෙනවද? යම් දෛශිකයක් එම දෛශිකයේ මාපාංකයෙන් බෙදුවම ලැබෙන්නේ එම දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය කියන එක. ඒක මේ සුළු කරලා පෙන්වුවෙත් පුතේ ඒ කාරණේම තමයි. ඔයාලට ඒක හොඳටම තේරුණා නේද? හරි. දැන් අපි ඔය ගානේ අවසාන කොටස හදමු පුතේ. මොකක්ද අවසාන කොටස කියන්නේ? ON දෛශිකයේ දිශාවට පවතින. එහෙම නැත්නම් OM දෛශිකයේ දිශාවට පවතින. OM දෛශිකයේ කිව්වත් ON දෛශිකයේ කිව්වත් දිශාව එකමනේ. දිශාවට පවතින විශාලත්වය කොච්චරද පුතේ? ඒකක විශාලත්වය ඒකක 6ක් වන දෛශිකය. දැන් අපිට ඕනේ විශාලත්වය ඒකක 6ක් වෙන දෛශිකයේ හොයන්න පුතේ. හැබැයි කොහෙට පවතිනද? OM දෛශිකයේ දිශාවට හරි ON දෛශිකයේ දිශාවට හරි පවතින. දැන් පුතේ අපි දන්නවා ඒක OQ කියන ගමුකෝ. OQ දෛශිකය කියලා. දැන් මේක කොහෙටද පවතින්නේ? OM දෛශිකයේ දිශාවට හරි ON දෛශිකයේ දිශාවට හරි. එතකොට මේක ඒකක දෛශිකයක් නේද පුතේ? උදාහරණයක් විදියට I දෛශිකය කියන්නේ ඒකක දෛශිකයක් නේ. හරි. I දෛශිකයේ දිශාවට පවතින විශාලත්වයේ ඒකක 3ක් වෙච්ච දෛශිකය ගත්තේ කොහොමද? ඒකක දෛශිකය ගත්තා 3ෙන්. J දෛශිකය ඒකක දෛශිකයක් නේ. ඒ පැත්තට පවතින විශාලත්වයේ ඒකක 5ක් වෙච්ච දෛශිකය ගත්තේ කොහොමද? 5ක් J දෛශිකය කියලා. විශාලත්වයේ වතාවක් ඒකක දෛශිකය. දැන් OQ දෛශිකය කියන්නේ විශාලත්වයේ ඒකක 6ක් වෙච්ච දෛශිකයක්. හැබැයි ඒක වැඩි කරන්න ඕනේ ඒ දිශාවට පවතින ඒකක දෛශිකයෙන්. ඒ දිශාවට පවතින ඒකක දෛශිකය කියන්නේ I දෛශිකයේ J දෛශිකයේ වගේ මේ අවස්ථාවේ කොච්චරද? ON දෛශිකය. ඒ විශාලත්වයේ ඒකක එකක් වෙච්ච දෛශිකය. මේක සුළු කරන්න 6 වතාවක් ON දෛශිකය කියන්නේ මොකද්ද පුතේ? 3ක් I දෛශික බෙදීම මූල 10 ඍණ 1 බෙදීම මූල 10ක් J දෛශික. මේක සුළු කරාම එනවා පුතේ 18 බෙදීම මූල 10ක් I දෛශික ඍණ 6 බෙදීම මූල 10ක් J දෛශික කියලා. එහෙනම් මේ එන්නේ මොකද්ද? ON දෛශිකයේ දිශාවට පවතින හෙවත් OM දෛශිකයේ දිශාවට පවතින විශාලත්වයේ ඒකක 6ක් වෙච්චි දෛශිකය. පැහැදිලිද? එතකොට
මේ වගේ ගානකට උත්තරේ හොයන්න විශාලත්වය වැඩි කරනවා එම දිශාවට පවතින ඒකක දෛශිකය. මේ ටික සටහන් කරගෙන එන්නකො මුල් රූප සටහනට. එන්නකො මුල් රූප සටහනට. පුතේ මේක තමයි OM දෛශිකය. එතකොට මේකේ විශාලත්වය කීයද? මූල 10යි. මෙන්න මේ හරිය තමයි ඔය කිව්ව n කතාව තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ON දෛශිකයේ විශාලත්වය ඒකක 1යි. මේ හරිය තමයි පුතේ ඔය කිව්ව Q ලක්ෂය තියෙන්නේ. මේ OQ රේඛාවේ විශාලත්වය ඒකක 6යි. පැහැදිලිද? ඒකක 6යි. එහෙනම් බලන්න OM දෛශිකයේ දන්නවා නම් ඒක භාවිතයෙන් මෙම දිශාවට පවතින ඒකක දෛශිකයේ හොයන්න පුළුවන්. OM දෛශිකයේ බෙදන්න ඕනේ OM දෛශිකයේ මාපාංකයෙන්. එතකොට ලැබෙනවා මේ දිශාවට පවතින ඒකක දෛශිකය. මේ දිශාවට පවතින ඒකක දෛශිකයට දාපු සංකේතය ON දෛශිකය. ON දෛශිකය දන්නවා නම් මෙම දිශාවට පවතින විශාලත්වයේ ඒකක 6ක් වෙච්ච දෛශිකය හොයන්නේ කොහොමද? 6 වැඩි කරනවා මේ පැත්තට පවතින ඒකක දෛශිකය වෙන ON දෛශිකයෙන්. කාරණේ තේරුණාද? මේ ටික හොඳට තේරුම් ගන්න මේ ඒකක දෛශික පිළිබඳ කතාව පුතේ. අපි මේකට තවත් ගාන සංකීර්ණ කර තවත් ගණන් කිහිපයක් හදලා බලමු. පුතේ ඔන්න අපි තව ගානක් දුන්නා. 1, B ලක්ෂවල ඛණ්ඩාංක 2, 3ත් 4,7ත් වේ. එහෙනම් A ලක්ෂයේ ඛණ්ඩාංකයක් දීලා තියෙනවා B ලක්ෂයේ ඛණ්ඩාංකයක් දීලා තියෙනවා. දැන් අපිට හොයන්න කියන්නේ A ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන OA දෛශිකය නෙමෙයි. B ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන OB දෛශිකය නෙමෙයි. ඒවා හෙව්වට කමක් නැහැ. නමුත් කතුවරයා කියන්නේ ඒවා හොයන්න කියලා නෙමෙයි. කතුවරයා කියන්නේ පුතේ AB දෛශිකයේ සොයන්න කියලාත් AB දෛශිකයේ මාපාංකයේ සොයන්න කියලාත් AB දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකයේ සොයන්න කියලාත් තමයි මෙතනදී ප්‍රශ්න කරන්නේ. කාරණා 3යි නේද? හරි. දැන් අපි උත්සාහ කරන්න ඕනේ පුතා මේ කතුවරයා අහලා තියෙන ප්‍රශ්න 3ට උත්තර හොයන්න. දැන් මම මේකට ඛණ්ඩාංක තලයේ රූප සටහන් අඳින්නේ නැහැ පුතේ. එහෙම අඳින්නේ නැතුව ඔන්න පැහැදිලි කිරීමක් කරන්න යනවා. අපි දන්නවා දැනටමත් පුතේ A ලක්ෂයේ ඛණ්ඩාංකය 2,3යි කියලා. A ලක්ෂයේ ඛණ්ඩාංක 2,3යි කියලා දන්නවා. එහෙනම් අපිට මේක භාවිතයෙන් ඕට සාපේක්ෂව A වල දෛශිකය පිහිටුම් දෛශිකය OA දෛශිකය සොයන්න පුළුවන්. එතකොට OA දෛශිකය මට ගත්ත හැකි පුතේ 2ක් I දෛශිකය ධන 3ක් J දෛශිකය කියලා. හරි නේද? එහෙනම් ඔන්න A කියන ලක්ෂයේ පිහිටුම් දෛශිකය හෙව්වා 2ක් I දෛශික ධන 3ක් J දෛශික කියලා. කාරණේ පැහැදිලිද? ඔය විදිහටම පුතේ කතුවරයා අපිට B ලක්ෂයේ ඛණ්ඩාංක දෙනවා 4,7යි කියලා. එහෙනම් මේකෙන් අපිට OB දෛශිකය සොයන්න පුළුවන්. OB දෛශිකය කියන්නේ මූල ලක්ෂයට සාපේක්ෂව B ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඒක පුතේ එහෙනම් 4ක් I දෛශික ධන 7ක් J දෛශික වෙනවා. පැහැදිලිද? දැන් ওই කාරණා දෙක හොයලා ඉවර වුණාන් පස්සේ තමයි පුතේ මෙතනදී අලුත්ම කොටසක් විදිහට කතුවරයා ප්‍රශ්න කරන AB දෛශිකය අපිට හොයන්න පුළුවන් වෙන්නේ. එතකොට A ලක්ෂයේ පිහිටුම් දෛශිකය නම් OA දෛශිකය, B ලක්ෂයේ පිහිටුම් දෛශිකය නම් OB දෛශිකය පුතේ. AB දෛශිකය කියන්නේ පිහිටුම් දෛශිකයක් නෙමෙයි. ඇයි පිහිටුම් දෛශිකයක් වෙන්න නම් ඕට සාපේක්ෂව සෑම විටම ප්‍රකාශ කරන්න ඕන වෙනවනේ. එහෙනම් AB දෛශිකය කියන්නේ පිහිටුම් දෛශිකයක් නෙමෙයි. හරි. ඔන්න දැන් එහෙනම් මම පුතේ AB දෛශිකයට උත්තරේ ලියන්න යන්නේ. AB දෛශිකය සමානයි. ඒකට උත්තරයක් ගත්ත හැකි පුතේ මොකද්ද? AB දෛශිකය AO දෛශිකය ධන OB දෛශිකය. හරි. දැන් මේකට ආදේශ කරලා සුළු කරන්න පුතේ. මේකට ආදේශ කරලා සුළු කරාම පුතේ අපිට AD දෛශිකය හොයාගන්න පුළුවන්. බලන්න අපි කලින් අධ්‍යයනය කළේ OA දෛශික OB දෛශික සොයන ආකාරය. ඒ දැනුම භාවිතයෙන් තමා දැන් මේ අවස්ථාවේ පුතේ අපි AB දෛශිකය සොයන්නේ. මෙතනදී සුළු කරන්න වෙනවා පුතේ. සුළු කරද්දී
I දෛශිකයන්ට I දෛශික එකතු කරන්න පුළුවන්. ඇයි එකම දෛශිකනේ I දෛශිකයන් කියන්නේ. J දෛශිකයන්ට J දෛශිකයන් එකතු කරන්න පුළුවන්. මොකද ඒවා එකම පැලැන්තියේ දෛශික. හරි. OA දෛශිකයෙන් AO දෛශික වලට ලියකි ඍණ 2ක් I දෛශික ධන 3ක් J දෛශික. OB දෛශික වලට ලිය හැකි 4ක් I දෛශික ධන 7ක් J දෛශික. මේක සුළු කරාම මෙතන ඉතුරු වෙනවා පුතේ 2ක් I දෛශිකත් 4ක් J දෛශිකත් ඉතුරු වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ පරිද්දෙන් පුතේ අපිට AB දෛශිකයේ සොයා ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? එතකොට එහෙනම් AB දෛශිකයේ හොයාගෙන ඉවරයි නම් I දෛශික හා J දෛශික ඇසුරින් පුතා AB දෛශිකයේ මාපාංකය හොයන්න බැරිද? හරිම පහසුයි. මේක හොයන විදිය කියලා දීලා තියෙනවා. මොකද්ද කරන්නේ? I වල සංගුණකය 2 වර්ග කරනවා. J වල සංගුණකය 4 වර්ග කරනවා. වර්ගමූලය ගන්නවා. සුළු කරාම මූල 20ක් කියලා එනවා. තව දුරටත් සුළු කරොත් 2යි මූල 5ක් කියලාත් ලැබෙනවා. පැහැදිලිද? එහෙනම් මේක තමයි AB දෛශිකයේ මාපාංකය වෙන්නේ. AB දෛශිකයක් දන්නවා නම් AB දෛශිකයේ මාපාංකයක් දන්නවා නම් මට කියන්න ඔයාලා දැන් පුතේ කොහොමද එහෙනම් AB දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකය හොයන්නේ. ලියන්න AB දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකය කියලා. AB දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකය. ආන්ගේ ඒකක දෛශිකයේ සොයන විදිය පුතේ මං ඔයාලට පැහැදිලි කළා. කොහොමද පුතේ AB දෛශිකයේ දිශාවට වන ඒකක දෛශිකය සොයන්නේ? AB දෛශිකය බෙදන්න ඕනේ පුතේ AB දෛශිකයේ මාපාංකයෙන්. එතකොට තමා පුතේ AB දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය සොයන්න පුළුවන් වෙන්නේ. මේක මම පැහැදිලි කළා. මොකද්ද මේ තියෙන්නේ? AB දෛශිකයේ බෙදුවොත් AB දෛශිකයේ මාපාංකයෙන් අපිට ලබා ගන්න පුළුවන් පුතේ AB දෛශිකයට පවතින දිශාවට පවතින ඒකක දෛශිකය. AB දෛශිකය කියන්නේ පුතේ 2ක් I දෛශිකය ධන 4ක් J දෛශිකය. එහෙනම් මේක බෙදන්න ඕනේ 2යි මූල 5න්. අපිට එතකොට ලැබෙනවා පුතේ AB දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකය. තවදුරටත් අවශ්‍ය නම් මේක සුළු කර හැකි එක බෙදීම මූල 5 වතාවක් I දෛශික ධන, දෙක බෙදීම මූල 5 වතාවක් J දෛශික. සුළු කරලා බලන්න ඇත්තටම මේකේ මාපාංකය ඔයා හෙව්වොත් මේකේ මාපාංකය 1යි කියලායි එන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේක විශාලත්වයේ එකක් වන ඒකක දෛශිකයක්. මතක තියාගනින් පුතේ. එහෙනම් මෙතනදී නැවත මම කියන්නේ යම් දෛශිකයක් දන්නවා නම් ඒ දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකයේ සොයනුවේ පුතේ එම දෛශිකයේ බෙදිය යුතුයි එම දෛශිකයේ මාපාංකයෙන්. එම දෛශිකය බෙදන්න ඕනේ එම දෛශිකයේ මාපාංකයෙන්. එවිට පුතේ අපිට එම දෛශිකයේ දිශාවට පවතින ඒකක දෛශිකයේ සෙවීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න මේ කාරණා ටික අධ්‍යයනය කළාම මගේ පුතා තේරුම් ගන්න අපි දැන් I දෛශික හා J දෛශික පිළිබඳවත් ඒවා ඛණ්ඩාංක තලයක ලකුණු කරපු ආකාරයත් ඊට අමතරව ඒකෙන් යම් ඒකක දෛශිකයන් ආදිය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. මේ කොටසෙන් පස්සේ තමයි පුතේ අපි දෛශික අතර දෛශික දෙකක තිත් ගුණිතය කියන සංකීර්ණ කොටසට යන්නේ. විභාගයෙන් ප්‍රශ්න කරන කොටසට යන්නේ. මේ ටික හොඳට සටහන් කරගන්න, මේ කාරණා ටික නිරවුල් කරගන්න. කලින් අධ්‍යයනය කරපු දැන් අර ප්‍රමේය භාවිතයෙන් ගණන් හැදුවා මතකද? ඒ ප්‍රමේය භාවිතයෙන් ගණන් හදද්දී ප්‍රමේයදී සංකීර්ණ ගණන් හැදුවානේ. හැබැයි මේ සංකීර්ණ ගණන් හදන්න යම් දරුවෙක්ට බැරි වුණා නම් එයා කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සංකීර්ණ ගණන් වල දැනුම මෙතෙන්ට ඕන වෙන්නේ නැහැ පුතේ.
මේක වෙනම පැහැදිලි කිරීමක්. ඒ නිසා මේ වීඩියෝ එකේ ආරම්භයේ ඉඳන් යම් දරුවෙක් නැරඹුවොත් පුතේ එයාට මේ මෙතනින් පස්සේ තියෙන සියලුම කාරණාව මනාව තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා පුතේ මේ වීඩියෝ ක්ලිප් එකේ ඉඳන් පටන් ගන්න අපි දෛශික තිත්ගුණිතයෙන් පස්සේ තියෙන කොටස් ටික ආවරණය කිරීම. එතකොට පළවෙනි විෂය කාරණා ටික සංකීර්ණයි කියලා මේ පාඩම අතෑරලා හිටපු දරුවෝ ටිකක් ඉන්නවා නම් උත්සාහය අතාරින්න එපා පුතේ. ආය පටන් ගත්ත උත්සාහයක් ඇතුව මේ කොටස නාය නැවත නැවත බලන්න. එතකොට ඔයාට සියල්ලම මනාව තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව අපි පන්ති වලදී හම්බෙයි ළඟදිම ඒ හම්බුණාමත් ඔයාට මේ කොටස නැවත නැවත මම කියලා දීලා කොහොම හරි තේරුම් කරන්න ඔට්ටු වෙනවා පුතේ. අපි කවුරුවත් අතාරින්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා අපි කැපවීමෙන් වැඩ කටයුතු ටික කරගෙන යමු.